සරණයි ශ්‍රද්ධාවන්ත පින්වත් ඔබ සියලු දෙනාට. පින්වත්නි, අප ගෞතම බුදු පියාණන් වහන්සේ විසින් 45 වසක් මුළුල්ලේ දේශනා කළ 84000ක ධර්මස්කන්ධය සමහිත සූ පිණිස මුළු ලොවටම බෙදා හරින බෞද්ධ නාලිකාවේ කුරුණෑගල මධ්‍යස්ථානය මගින් මේ පින්බර වස්සාන කාලයේදී ඔබ වෙත ගෙන එන මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් ආරම්භ කිරීමටයි මේ සූදානම් වන්නේ. පින්වත්නි, මේ උතුම් සදහම් දේශනාව පැවැත්වීම සඳහා අප සිදු කළ ගෞරවනීය ආරාධනාව පිළිගෙන මේ උතුම් සදහම් මණ්ඩපය වෙත වැඩම කොට වදාළ රුවන්වැල්ල වහරක දම්සක් විහාරයේ ප්‍රධාන අනුශාසක පූජනීය ගම්පහ මහානාම පින්වත් ස්වාමීන් වහන්සේව අප සියලු දෙනාම එක්ව සාදු නාද පවත්වා වන්දනා කරමු. සාදු සාදු සාදු. පින්වත්නි, ඓතිහාසික ඇත්කඳ රජමහා විහාරාධිපති ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අධ්‍යාපනපති අති ගෞරවාර්හ ආනමඩුවේ සද්ධර්ම කීර්ති ශ්‍රී රතනපාල බුද්ධ රක්කිත ධම්මදස්සහවිදාන මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක මාහිම්පාණන් වහන්සේගේ 63 වන ජන්මදිනය සඳහා සෙත් ප්‍රාර්ථනා කරමින් සිදු කරන මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් ඔබට දැකබලා ශ්‍රවණය කරන්නට ඉඩහසර සලසා දෙමින් ධර්ම දානමය දායකත්වයේ ලබා දෙන්නට යෙදෙන්නේ රඹුක්කන දැලිවල පදිංචි HHB උකුවෙල මහතා ඇතුළු එම පවුලේ පින්වත් පිරිස විසින්. එසේනම් ඔබ අප කෙරෙහි මෙත් සිතින් මේ උතුම් සදහම් දේශනාව පවත්වන්නට ගෞරවනීය දේශකයන්න් වහන්සේට নমස්කාර පූර්වකව ආරාධනා කර සිටිමු. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අතිපූජනීය ඇත්කඳ රාජමහා විහාරාධිපති අවසරයි ගරු කටයුතු මහානායක ස්වාමින් වහන්සේ ප්‍රධාන වූ පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි සද්ධර්ම ශ්‍රාවක සදහවත් පින්වත්නි. අද මේ ඓතිහාසික පුදබිමෙහි ඊටාම වටිනා වැදගත්
පුණ්‍ය කර්මයක් සිද්ධ කරන්නයි මේ සෑම දිනම සැදී පැහැදී සිටින්නේ. අතිපූජනීය මහානායක ස්වාමින් වහන්සේගේ පුණ්‍යවන්ත ජන්මදිනයේ නිමිති කරගෙන පින්කම් මාලාවක් සිදු කරලා ඒ පින්කම් මාලාවෙහි අවසාන පින්කම හැටියටයි අද මේ සන්ධ්‍යාවේ මේ උතුම් වූ ධර්ම දානමය පින්කම පැවැත්වෙන්නේ. ගෞරවනීය මහා සංඝරත්නයේ අනුශාසනාවෙන් දායකත්වයේ දරන පින්වතුන් ඇතුළු විහාරස්ථ දායක සභාවේ සංවිධානයේ බෞද්ධ මාධ්‍ය ජලයේද දායකත්වයේ ඇතිව ඊටාම ගෞරවයෙන් අද මේ සන්ධ්‍යාවේ සිදු කරන මොහොතයි මේ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ධර්ම දේශනාව ආරම්භයේම අපි සියලු දෙනාම එක සිතින් ප්‍රාර්ථනා කරමු. ගරු කටයුතු මහානායක ස්වාමින් වහන්සේට තුනුරුවනේ අනන්ත ආශිර්වාදයෙන් උතුම් වූ ශ්‍රී දළදා වහන්සේගේ ආශිර්වාදයෙන් අටමස්ථානයන්ගේ සොළොස්මස්ථානයන්ගේ ආශිර්වාදයෙන් අපි සියලු දෙනාගේම ජීවිතවල රැස් කරගත්තා වූ පුණ්‍ය ධර්මයන්ගේ ආනුභාවයෙන් අපේ ගරු කටයුතු මහා නායක ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය දිගාසිරි සම්පත්තියම ලැබේවා. උතුම් වූ සම්බුදු සසුන වෙනුවෙන් මහා මෙහෙවරක් සිදු කරන්න උන්වහන්සේට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා. අවසන උන්වහන්සේට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා කියලා අපි කවුරු සාදු කියා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් ඇතිව දැන් අපි සෝදානම් වෙන්නේ ධර්ම ශ්‍රවණය කරන්නයි. ධර්ම දේශනාව ආරම්භයේ මා සිද්ධ කරන එකම ප්‍රාර්ථනාවක් තියෙනවා. ඒ ප්‍රාර්ථනාව තමයි අදද මා මේ සිදු කරන උතුම් ධම් දෙසුම ඔබ සෑම දිනාටම නිවන් පිණිසම වේවා කියන උතුම් ප්‍රාර්ථනාව. නිවන අරමුණු කරගෙන බුදුරජාණන් වහන්සේ වදාළ දහම් කාරණා කීපයක් ඔබ වෙනුවෙන් දේශනා කරන්නයි මා බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ධර්ම ගෞරවයෙන් සිහිනුවණින් සෑම දිනම ධර්ම ශ්‍රවණය කරත්වා කියන ප්‍රාර්ථනාවද ඇතිව ලෝතුරු ශ්‍රී සද්ධර්මයයි මේ දේශනා කරන්න ආරම්භ කරන්නේ. පින්තුනි, ඔබත් මමත් අතරමං වී සිටින මේ භයානක සංසාර දුකෙන් ඊතර වේමු උදෙසායි බුදුරජාණන් වහන්සේලා මහා කරුණාවෙන් ධර්ම දේශනා කරන්නේ. නුවණ තියෙන වාසනාව තියෙන පුණ්‍යවන්ත පිරිස මේ ධර්මයේ අහන්න ලැබුණට පස්සේ ඒ ධර්මයේ මනාකොට සිත්ති රඳවගෙන දහම් කරුණු නුවණින් විමසලා ජීවිත යථාර්ථය අවබෝධ කරගෙන සදාකාලික සැප ඇති අමා මහ නිවන අවබෝධ කරනවා. ඒ නිවන අවබෝධ කිරීමේ වාසනාව ලැබෙන්නේ ධර්ම ශ්‍රවණයෙන්මයි.
ධර්ම ශ්‍රවණය ලැබෙන්නේ කල්යාණ මිත්‍ර සම්පත්තියෙන්මයි. ඒ නිසා මේ පුණ්‍යවන්ත පිරිස මෙකල කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබන නිසාවෙන් ජීවිත අවබෝධය කරන වාසනාව මේ හැම කෙනාටම උදා වී තිබෙනවා. පින්තුනේ බුදුරජාණන් වහන්සේ ඔබට මට නිරන්තරයෙන්ම දේශනා කළේ අප්‍රමාදීව කුසල් දහම් දියුණු කිරීමේ වටිනාකම පිළිබඳවයි. උන්වහන්සේ පිරිනිවන් මංචකයේදී පදාලේ අප්පමිදං වික්ඛවේ මනුස්සානං ආයෝ. මහණෙනි, මෙකල මිනිසුන්ගේ ආයුෂ බොහොම ස්වල්පයයි, බොහොම අල්පයි. එබැවින් කත්තම්බං කුසලං අප්‍රමාදීව කුසල් දහම් රැස් කරන්නට ඕන. චරිතම්බං බ්‍රහ්මචර්යං බ්‍රහ්මචර්යාවෙහි එනම් නිවන් මගෙහි හැසිරෙන්න ඕන. නත්ති ජාතස්ස අමරණ උපන්න කෙනාට නම් නොමැරී ඉන්න පුළුවන්කමක් නැහැ. මේක තමයි බුදුරජාණන් වහන්සේගේ අවවාදය. කුමක්ද? අප්‍රමාදීව පින් කුසල් රැස් කිරීම, ධර්ම මාර්ගයේ හැසිරීම, නිවන සාක්ෂාත් කිරීම, සසර දුකින් ඈතර වීම. ඒ උදෙසා තමයි ඔබ අපි හැම දෙනාම මේ වීරිය කරන්නේ. පින්තුනේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය හේතුඵල ධර්මයයි. එහෙමත් නැතිනම් චතුරාර්ය සත්‍ය ධර්මයයි. සාරා සංකේය කල්ප ලක්ෂයක් දස පාරමිතාවන් සම්පූර්ණ කොට එදා බුද්ධගයාවේ වජිරාසනයේ මත දසමාර සේනා පරාජය කරලා ගුරුපදේශ රහිතව අවබෝධ කොට වදාළේ චතුරාර්ය සත්‍ය ධර්මයයි. මෙන්න මේ චතුරාර්ය සත්‍ය ඔබත් මමත් අපේ ජීවිත තුළින් අවබෝධ කරපු දවසට ජීවිත අවබෝධය ලබාගෙන සසර ගමන හැදෙන වැඩපිළිවෙල නවත්තලා එනම් තණ්හාව ප්‍රහාණය කරලා සදාකාලික සැප ඇති නිවන අවබෝධ කිරීමේ වාසනාව ඔබ අපි හැම දිනාටම උදා වී තිබෙනවා. පින්තුනේ බුදුරජාණන් වහන්සේලා මේ ලෝකයට දේශනා කරන ධර්මය හේතුඵල ධර්මයයි. සාමාන්‍යයෙන් මේ ලෝක සත්වයා බැඳී ගිය දෘෂ්ටි දෙකක් තියෙනවා. ඒ දෘෂ්ටි දෙක අතීතයේ තුලත් වර්තමානයේ තුලත් අනාගතයේ තුලත් විද්‍යාමාන වෙනවා. ඒ දෘෂ්ටි දෙක තමයි සාස්වත දෘෂ්ටියක්, උච්ඡේද දෘෂ්ටියක් කියලා කියන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ සත්ව ප්‍රජාව මිත්‍යා දෘෂ්ටියක් තුල පිහිටලා ඉන්නවා මේ සසර ගමන සම්බන්ධයෙන්. එනම් පිරිසක් විශ්වාස කරනවා මේ ජීවිතෙන් පස්සේ පරලොව ස්ථිර වූ එක ලෝකයක් තියෙනවා. ඒ ලෝකය සදාකාලිකයි. එක්කෝ දෙවියන් අතරට යනවා, නැතිනම් නිරේ ලෝකයකට වැටෙනවා. ඒ උපදින ලෝකය සදාකාලිකයි කියලා පිරිසක් මිත්‍යා දෘෂ්ටියකට බැඳිලා ඉන්නවා.
තවත් පිරිසක් විශ්වාස කරනවා මේ ජීවිතෙන් පස්සේ පරලොව කිසිම දෙයක් නැහැ. සියලු දේ මෙතනින් අවසන් වෙනවා. මෙන්න මේ මිත්‍යා දෘෂ්ටි දෙක තමයි එදත් අදත් හෙටත් බොහෝ පිරිසක් විශ්වාස කරන මිත්‍යා දෘෂ්ටිය. සරලව කිව්වොත් ඇත කියන දෘෂ්ටියක් නැත කියන දෘෂ්ටියක්. මෙන්න මේ දෘෂ්ටි දෙකම ප්‍රතික්ෂේප කරමින් ලෝතුරු බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට ඉස්මතු කළා ආර්ය වූ න්‍යායක්. එනම් ඉබේ ඇති වෙන නැති වෙන දේවල් මේ ලෝකෙ කිසිවක් නැහැ. සියල්ලම හටගන්නේ හේතු ප්‍රත්‍යයෙන් ඒ හේතු නිරුද්ධ වීමෙන් ඵලය නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුක්තයි කියන දේශනාව. ඒ දේශනාවට කියනවා ආර්ය න්‍යාය කියලා. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන මූල ධර්මය. ඒක මම පාලියෙන් කිව්වොත් ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති. මෙය ඇති කල්හි මෙය ඇත, මෙය උපදින විට මෙය උපදී. මෙය නැති කල්හි මෙය නැත, මෙය නූපදින විට මෙය නූපදී. මෙන්න මේ න්‍යායට කියනවා ආර්ය න්‍යාය කියලා. හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා වූ ඵලය හේතු නිරුද්ධ වීමෙන් ඵලය නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුක්තයි කියන දේශනාව. එතකොට මම කිව්වා මේ දේශනාවට කියන්නේ ආර්ය න්‍යාය කියලා. මේක තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන මූල ධර්මය. උන්වහන්සේ වදාළ සියලු ධර්මය පින්වතුන්ලා දන්නවා සූත්‍ර ස්කන්ධ 21000යි, විනය ස්කන්ධ 21000යි, අභිධර්ම ස්කන්ධ 42000යි. සම්පූර්ණ ධර්ම ස්කන්ධය 84000යි. මේ 84000ක් වූ ධර්ම ස්කන්ධයේම මූල ධර්මය තමයි ආර්ය න්‍යාය. හේතුඵල ධර්ම. දැන් යම් කෙනෙක් මේ මූල ධර්මය ඉගෙනගෙන ඒක ප්‍රායෝගිකව පුරුදු කළොත් ඒ ධර්මයේ කෙලවරටම යන්න පුළුවන්. එහෙම පිරිසට අපි කියනවා මූල ධර්මවාදීන් කියලා. පිඟුතුල්ලේ වචනේ අහලා ඇති. සාමාන්‍යයෙන් වචනේ අපි භාවිතා කරනවා මේ අන්‍යාගමික පිරිස ගැන හඳුන්වද්දී. ඔබ හොඳට හිතලා බලන්න මේ බුදුදහමෙන් බාහිර එහෙම නැතිනම් මේ ධර්ම මාර්ගයෙන් බාහිර තිසරණයෙන් බාහිර යම් කෙනෙක් යම් ආගමක මූල ධර්මවාදී වුණොත් ඒ කෙනා එක්කෝ මිනි මාර්ගයෙන් ඒ කියන්නේ ආගමේ කෙලවරටම ගියොත් ඒ අය අන්නාගමික මිනිස්සුන්ටත් හිරිහැර කරන කෙනෙක් බවට පත් වෙනවා. මේවා අපි මේ පෞගිය දවස්වල අත්දැක්කා. යම් ආගම්වල අන්තයටම ගියපු පිරිස අන් පිරිසත් මරාගෙන මැරුණා. ඊළඟට ඔබ හොඳට බලන්න මූල ධර්මවාදියෙක් නම් අන් ආගමක එයා එක්කෝ හොඳ හොරෙක්. එහෙම නැත්නම් මහා වංචාකාරී. එක්කෝ මහා ප්‍රාණඝාතය කරන කෙනෙක්. මහා බිලි පූජාවල් තියතිය පවුරස් කරන කෙනෙක්. එක්කෝ බේබද්දෙක්. ඒ කියන්නේ නිරේගාමී ප්‍රතිපදාවක ඉන්න කෙනෙක්. හැබැයි
බුදුදහමේ යම් කෙනෙක් අවසානයටම ගියොත් ඒ කෙනා අරහත්ත්වයටපත් වෙනවා. ඒ කෙනා සදහටම සංසිඳෙනවා. අඩුතරමේ සිතුවිල්ලකින්වත් තව කෙනෙකුට හානියක් නොකරන කෙනෙක් බවට පත් වෙනවා. එහෙනම් බුදුදහමේ කෙලවරටම යෑම හොඳයි. බුදුදහමේ මූල ධර්මයේ ඉගෙනගෙන යම් කෙනෙක් ඒක අවසානයේ දක්වාම පුරුදු කළොත් ඒ කෙනා නිකලස් භාවයට පත් වෙනවා. ඒ කෙනා අරහත්ත්වයට පත් වෙනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන ආශ්චර්යය. ඒක වෙන කිසිම ධර්මක නැහැ. වෙන කිසිම ආගමක නැහැ. ඒ සුවිශේෂී වාසනාව ලැබෙන්නේ තෙරුවන් සරණ ගිය ඔබට පමණමයි. එහෙමනම් මේ හේතුඵල ධමය කියන ධර්මය අපි විස්තර වශයෙන් ඉගෙනගෙන ඒ ධම අපි තුලින් අවබෝධ කරපු දවසට ඔබ අපි හැම දිනම කෙලෙසුන්ගෙන් නිදහස් වෙලා සංසිඳීමටපත් වෙනවා. නිකලස් චිත්තසංතානයක් උපදවා ගත්ත ශ්‍රේෂ්ඨ කෙනෙක් බවට පත් වෙනවා. ආන්නේ උදෙසායි ඔබට මේ ධර්ම කතාව කියා දෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ දහම් අවවාදය දේශනා කරන්නේ. එතකොට මේ හේතුඵල ධමයේ තියෙන ගැඹුරුතම විග්‍රහය තමයි චතුරාර්ය සත්‍ය. කුමක්ද චතුරාර්ය සත්‍ය? ආර්ය කියන වචනේ අර්ථය කවදාවත් වෙනස් වෙන්නේ නැති ආර්යයන් වහන්සේලා විසින් මේ ලෝකයට ඉස්මතු කරන සත්‍යයක්. පරම ගාම්භීර සත්‍යයක්. බුදු කෙනෙක් පහළ වුණා නැතා මේ ලෝකේ සදාකාලික වූ සත්‍යයක්. ඒ කියන්නේ දැන් පින්වතුන්ලා දන්නවා භාග්‍යවතුන් වහන්සේගේ මේ චතුරාර්ය සත්‍ය විග්‍රහය තුළ උන්වහන්සේ වදාළේ ඉපදීම දුකක්, ලෙඩවීම දුකක්, වයසට යාම, මරණය ආදී දුකක්. එතකොට මේ දුක බුදු කෙනෙක් පහළ වුණා නැතා මේක කවදාවත් සපක් වෙන්නේ නැහැ. මේක දුකක්ම තමයි. හැබැයි බුදුරජාණන් වහන්සේලා නැති යුගවල, ධර්මයේ නැති යුගවල මේක දුකක් බව මිනිස්සු දන්නේ නැහැ. මේ දුක හටගන්නේ තණ්හාව නිසාමයි. තණ්හාව නැති කළොත් තමයි දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒ උදෙසා තියෙන ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේලා නැති යුගවල ලෝක සත්වයා මේ ගැන දන්නේ නැහැ. එහෙනම් බුදු කෙනෙක් කරන්නේ මේ ලෝකේ අමුතුවෙන් දෙයක් මවල පෙන්වන එක නෙවෙයි. මේ ලෝකයේ පවතින සදාකාලික සත්‍ය ගුරුපදේශ නැතිව අවබෝධ කරගෙන ලෝක සත්වයන්ට මහා කරුණාවෙන් දේශනා කිරීම. ඒ නිසාමයි බුදුරජාණන් වහන්සේලා සන්තකව ගුණයක් තියෙන්නේ බුද්ධ කියලා. බුද්ධ කියන ගුණේ අර්ථය තමයි ගුරුපදේශ රහිතව අවබෝධ කොට වදාළ චතුරාර්ය සත්‍ය ධර්මය අන් අයටත් අවබෝධ කිරීම පිණිස මහා කරුණාවෙන් දේශනා කිරීම. ඒ ගුණේ නිසා බුදුරජාණන් වහන්සේට බුද්ධ කියලා අපි වන්දනා කරනවා. ආමන්ත්‍රණය කරනවා. ඒක භාග්‍යවතුන් වහන්සේ සන්තක වූ සුවිශේෂී ගුණයක්. එහෙමනම් මේ චතුරාර්ය සත්‍ය ඔබත් මමත් විස්තර වශයෙන් ඉගෙනගෙන අපේ ජීවිත තුළින් අවබෝධ කරගත්ත දවසට තමයි සදහටම මේ සසර ගමන
නවත්වන වාසනාව ලැබෙන්නේ. ඒ නිසා මම ඔබේ ජීවිත අවබෝධයේ පිණිස මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැන ඔබට තේරෙන විදියට යම් විග්‍රහයක් කරන්න. බුද්ධ දේශනා කීපයක් ඇසුරු කරගෙන. දැන් භාග්‍යවතුන් වහන්සේ ඉස්සෙල්ලම අවබෝධ කළේ දුක්ඛාර්ය සත්‍යයයි. එනම් දුක නම් වූ ආර්ය සත්‍යය. දුක කියන ස්වභාවය අවබෝධ කළ යුතු ආර්ය සත්‍යයයි. ඊළඟට දුක්ඛ සමුදය ආර්ය සත්‍යය anu ප්‍රහාණය කළ යුතු ආර්ය සත්‍යයයි. ඊළඟට දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය. දුක නැති කිරීම. එනම් සාක්ෂාත් කළ යුතු ආර්ය සත්‍යයයි. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යය. දුකින් නිදහස් වීම පිණිස පවතින ප්‍රතිපදාව. එනම් ප්‍රගුණ කළ යුතු ආර්ය සත්‍යයයි. එහෙමනම් මේ ආර්ය සත්‍ය තුල තියෙනවා කාරණා හතරක්. අවබෝධ කරන්න දෙයක් තියෙනවා, ප්‍රහාණය කරන්න දෙයක් තියෙනවා, සාක්ෂාත් කරන්න දෙයක් තියෙනවා, ප්‍රගුණ කරන්න දෙයක් තියෙනවා. ඒ තුලින් තමයි ජීවිත අවබෝධය ලැබෙන්නේ. එහෙමනම් ඉස්සෙල්ලම අපිට තියෙන්නේ අවබෝධ කළ යුත්තේ කුමක්ද කියන කාරණාව වටහා ගැනීම. ඒ අවබෝධ කළ යුතු ආර්ය සත්‍ය තමයි දුක නම් වූ ආර්ය සත්‍ය. දැන් මම මේ දුක නම් වූ ආර්ය සත්‍ය පාලියෙන් ඔබට සිහිපත් කරනවා. ඉදං කෝපන භික්ඛවේ දුක්ඛං අරිය සත්‍යං. මහණෙනි කුමක්ද දුක නම් වූ ආර්ය සත්‍ය කියලා කියන්නේ? ජාතිපි දුක්ඛා ඉපදීම දුකක්, ජරාපි දුක්ඛා වයසට යාම දුකක්, ව්‍යාධිපි දුක්ඛෝ රෝග පීඩා වැළඳීම දුකක්, මරණම්පි දුක්ඛං මරණයට පත්වීමද දුකක්, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ අප්‍රිය වස්තුන් පුද්ගලයන් හා එකතු වීම දුකක්, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ ප්‍රිය වස්තුන්ගෙන් පුද්ගලයන්ගෙන් වෙන්වීමද දුකක්, යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං තමන් කැමති වන්නා වූ යම් දෙයක් වේද ඒ දේ නොලැබීමද දුකක්, සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. සංක්ෂේපයෙන් කිව්වොත්, හකුළු වල කිව්වොත්, තනි වචනකින් කිව්වොත් දුක කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයටයි. ඔන්න ඔබත් මමත් නිවන පිණිස අවබෝධ කළ යුතු දුක. මේ දුක මක් කරන්න ඕනද? අවබෝධ කරන්න ඕන. දුක කියන ස්වභාවය අත්විඳ කියලා කවදාවත් දුකින් ගැලවෙන්නේ නැහැ. බෝසතාණන් වහන්සේ බෝධිසත්ව කාලේ අවුරුදු 6ක් දුක් විඳලා බැලුවා දුකින් නිදහස් වෙන්න පුළුවන්ද කියලා. අවසාන උන්වහන්සේ තේරුම් ගත්තා දුක් විඳට දුකින් ගැලවෙන්නේ නැහැ. දුකින් නිදහස් වෙන්න නම් දුක අවබෝධ කරන්න ඕන. දුක අවබෝධ කරන්න නම් දුක හටගන්න හේතුව ප්‍රහාණය කරන්න ඕන. දුක හටගන්න හේතුව ප්‍රහාණය කරන්න නම් නිවන සාක්ෂාත් කරන්න ඕන. නිවන සාක්ෂාත් කරන්න නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රගුණ කරන්න ඕන. ඒ නිසා දුක් විඳීම තුල කවදාවත් දුකින් ගැලවෙන්නේ නැහැ. හැබැයි සාමාන්‍යයෙන් මිනිස්සු අතර අදහසක් තියෙනවා දුක් විඳොත් සැප විඳින්න පුළුවන් කියලා. දැන් ඔය අපිට පොඩි කාලේ අපේ දෙමව්පියෝ කිව්වේ පුතේ පුළුවන් නම් දුක් විඳලා ඉගෙන ගනින් කවදා හරි සැප විඳින්න පුළුවන්. හම්බුණාද සැපේ? සැපයි කියලා ලං කරගත්තෙත් දුකක්මයි. කවදාවත් දුක් විඳලා සැප විඳින්න පුළුවන් කියන කතාව ඇත්තක් නෙවෙයි. මේ දුක අවබෝධ කරන්න නම් මේ දුක හටගන්න හේතුව ප්‍රහාණය කරන්න ඕන. මේ සියලු දුක හටගන්න හේතුව තමයි
තණ්හාව. මොකද්ද මේ දුක හටගන්න හේතුව? තණ්හාව. තණ්හාව නිසායි දුක හටගන්නේ. තණ්හාව නිසා දුක හටගන්න ස්වභාවය භාග්‍යවතුන් වහන්සේ භද්‍රක කියන සූත්‍රයේදී හරි ලස්සනට තෝරනවා. භද්‍රක ගාමණී කියලා පාලියෙන් කියන්නේ ගම් ප්‍රදානියට. ඒ කියන්නේ ගමක හිටපු මුලාදෑනියෙක් වගේ කෙනෙක්. එයාගේ නම භද්‍රක. භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කරලා පැත්තකින් වාඩි වුණා. වාඩි වෙලා ඇහුවා ස්වාමීනි මට දුක හටගන්න හැටි නැති වෙන හැටි දැනගන්න ඕන. බලන්නකෝ ඒ කාලේ මිනිස්සු බුදු කෙනෙක් පහළ වීමේ එකම ඉලක්කය හරියටම අඳුනගත්ත පිරිස. ඒකනේ ඉලක්කයටම ප්‍රශ්න අහන්නේ. වර්තමාන මිනිස්සු එහෙම ඉලක්කය අඳුනගෙන නැහැ. ඒ නිසා මිනිස්සු අහන ප්‍රශ්නවල නිවන නැහැ. වර්තමාන මිනිස්සු උපදිනුත් බෞද්ධ වෙලා දහම් පාසලුත් ගිහිල්ලා නිවන පිණිස පවතින ප්‍රශ්න නෙවෙයි අහන්නේ. මොනවද මිනිස්සු අහන්නේ? ස්වාමීනි මේ ගෙවල් වල පිරිත් කියන්න හොඳ නෑලු හැබැයිද? මරුණාම ගෙවල් වල මැරිච්ච අයට පින් දෙන්න හොඳ නෑලු ඇත්තද? ඔන්න දැන් ඉන්න මිනිසුන්ගේ ප්‍රශ්න. ගෙවල් වල පහන් පත්තු කරන්න හොඳ නෑලු ඇත්තද? බුද්ධ පූජාවට මොකද කරන්නේ? මෙන්න මේ කාලේ මිනිසුන්ගේ ප්‍රශ්න. කවුද ඇවිල්ලා අහන්නේ චතුරාර්ය සත්‍ය ගැන? කවුද ඇවිල්ලා අහන්නේ පංච උපාදානස්කන්ධය ගැන? කවුද අහන්නේ ආයතන ගැන? ඔන්න අහනවා නම් ප්‍රශ්න. ඒ නිසා හොඳට මතක තියාගන්න ඔබ ප්‍රශ්නයක් අහද්දී ඒ ප්‍රශ්නේ තුල සීලය වැඩෙනවද? සමාධියක් වැඩෙනවද? ප්‍රඥාවක් වැඩෙනවද? නිවන පිණිස පවතිනවද? අන්න එහෙම විමසලා ගැටලුවක් අහන්න. ඒ නිසා බොළඳ ප්‍රශ්න නම් අහන්න එපා. කිසිම පළක් නැහැ. ඒ නිසා මේ කෙනා ඉලක්කයට ඇහුවා ස්වාමීනි මට දුක හට ගන්න හැටි නැති වෙන හැටි දැනගන්න ඕන. භාගතුන් වහන්සේ වදාළ හොඳයි මං ඔබට අතීතයේ දුක හටගත්ත හැටි නැති වෙච්ච හැටි උගන්වන්නේ. මොකද ඔබට හිතෙන්න පුළුවන් මේක අතීතයට කියපු එකක් ඕක ඔය විදියටම වුණාද කියලා කවුද දන්නේ? අනාගතයේ දුක හට ගන්න හැටි නැති වෙන හැටි විස්තර කරන්නෙත් නැහැ. මොකද හේතුව ඔබට හිතෙන්න පුළුවන් ඔය කිව්වට ඕක ඔය විදිහටම වෙයිද කියලා කවුද දන්නේ? ඒ නිසා ඔය වාඩි වෙලා ඉන්න ආසනේ වර්තමානයේ තුල ප්‍රශ්න උගන්වන්නම් කිව්වා. භද්‍රක ඔබ මේ ජීවත් වෙන ගමේ පිරිසක් ඉන්නවද මැරුණොත් ලෙඩක් දුකක් හැදුනොත් ඔබට දුක හිතෙන අය? එහෙමයි ස්වාමීනි. පිරිසක් ඉන්නවද මැරුණා කියලා ඔබට දුක හිතෙන්නේ නැති අය? එහෙමයි ස්වාමීනි. එහෙම පිරිසකුත් ඉන්නවා. පිරිසක් මැරුණාම මහ දුකක් හට ගන්නවා. තව පිරිසකට එහෙම විපතක් වුණා කියලා මට ගානක්වත් නැහැ. භාගතුන් වහන්සේ අහනවා භද්‍රක එකම ගමේ පිරිසක් මැරුණාම ඔබ අඬනවා. තව පිරිසක් මැරුණා කියලා ගානක්වත් නැහැ. මොකද්ද මේකට හේතුව? මෙයා බුද්ධිමත් කෙනෙක්. මෙයා කල්පනා කළා කියනවා ස්වාමීනි මේ දුක හටගන්න හේතුව චන්දරාගය. යම් දෙයකට ආසාවෙන් බැඳුනොත් ඒ දේත් එක්ක හටගන්නේ දුකක්මයි. යම් දෙයකට ආසාවෙන් බැඳුනේ නැත්තම් එතන දුකක් නැත. භාගතුන් වහන්සේ වදාලා හරියට හරි. දැන් ඔබ හිතන්න අතීතයේ යම් දුකක් හටගත්තා නම් අනාගතයේ යම් දුකක් හටගන්නවා නම් ඒ සියලු දුක් හටගන්නේ තණ්හාව නිසාමයි. චන්දරාගය නිසාමයි. එහෙනම් අතීත දුකනුත් වර්තමාන දුකනුත් අනාගත දුකනුත් සදාටම අත මිදෙන්න නම් ඔබ මොකද නැති කරන්න ඕන? තණ්හාවමයි. චන්දරාගයමයි. අන්නේ චන්දරාගේ දුරු කිරීම පිණිස පවතින එකම වැඩපිළිවෙල ආර්ය අෂ්ටාංගික මාර්ගය. සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කරන නිවන් මඟ. ඒ නිසා ඔබ හොඳට මතක තියාගන්න ඔබ යම් දෙයකටද තණ්හාවෙන් බැඳෙන්නේ ඒ බැඳෙන ස්වභාවයත් එක්ක දුක වැඩි. ඒ බැඳෙන ස්වභාවයේ සමහර විට වටිනාකම අනුව නෙවෙයි. ඒකනේ සමහරු මහා වටින දේවල් අතහැරලා
නොවටිනා දෙයකට බැඳෙනවා. සමහරව එහෙම ඉන්නේ. ඒ කියන්නේ අපි හිතමුකෝ ඔන්න රත්තරන් බඩුත් දන් දෙනවා. ලක්ෂ ගණන් වලිනුත් සියලු දේ අතහරිනවා. හැබැයි තමන්ගේ පුතා පුංචි කාලේ ඇඳපු ඇඳුම කාටවත් දෙන්නේ නැහැ. ඒ නිසා ඔබ හොඳට මතක තියාගන්න වටිනාකම කියන ස්වභාවය හදාගන්නේ අභ්‍යන්තර මනස තුලින්මයි. ඒක මේ සම්මතයේ තුල තියෙන වටිනාකමින් බැහැර වෙච්ච දෙයක් වෙන්නත් පුළුවන්. ඒ නිසා ඔබේ හිතෙන් බැඳෙන්නේ යම් දෙයකටද තණ්හාවෙන් ඒ ස්වභාවයත් එක්කමයි දුක කියන ස්වභාවය හටගන්නේ. ඔබ බැඳෙන ස්වභාවයත් එක්ක දුක වැඩි. නොබැඳුනොත් සදාටම දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි මෙන්න මේ දුක ප්‍රහාණය කිරීම පිණිසයි භාග්‍යවතුන් වහන්සේ අපිට සිල් රකින්න, සමාධිය වඩන්න, ප්‍රඥාව දියුණු කරන්න ආර්ය අෂ්ටාංග මාර්ගයක් වදාළේ. පිරිසුදු නිවන් මඟක් වදාළේ. අන්නේ නිවන් මඟ අපි අනුගමනය කරන්න ඕන. අදම මේ නිවන් මගේ වීරියෙන් අපි හැසිරෙන්න ඕන. ඒ නිසා මේ නිවන් මගේ හැසිරිලා සදහටම දුකින් එතර වෙච්ච මහා සංඝ රත්නය සාරිපුත්ත මොග්ගල්ලාන මහා කාශ්‍යප ආනන්ද ආදී මහරහතන් වහන්සේලාගේ ගුණ අනන්තයි අප්‍රමාණයි. ඒ මහරහතන් වහන්සේලාගේ සංඝ පරපුරෙන් අවිච්ඡින්නව පැවතෙන මහා සංඝ රත්නය තමයි අදටත් වැඩ ඉන්නේ. ඒ නිසා මේ හෝරාවකින් දෙකකින් මහා සංඝ රත්නයේ ගුණ, ඒ කියන්නේ නිවන සාක්ෂාත් කරපු සදහටම සංසිඳුණු උත්තමයෙකුගේ ගුණ කියලා අවසන් කරන්න බෑ. සාරිපුත්තයන් වහන්සේ මහා මෙරක් වගේ. උන්වහන්සේගේ ගුණ කදම්බය භාග්‍යවතුන් වහන්සේට පමණයි දෙවනි උනේ. මහ පුදුමාකාර නිහතමානී උත්තමේ. උන්වහන්සේගේ ගුණය අනන්තයි අප්‍රමාණයි. උන්වහන්සේගේ අතහැරීම මහ පුදුම අතහැරීමක්. උන්වහන්සේ ගැනම ගුණ කියවෙන දේශනා බුද්ධ දේශනාවේ තියෙනවා. සාරිපුත්ත සීයනාද සූත්‍රය උන්වහන්සේගේ නිහතමානීකම ගැන විස්තර වන දේශනාවක්. සාරිපුත්තයන් වහන්සේගේ අතහැරීම ගැන මං ඔබට එක කතාවක් කියන්නම්. පින්වතුනි, සවැත් නුවර ජේතවනාරාමයට දායක පිරිසක් කැවුම් වගේක් හදාගෙන ආවා. ස්වාමින් වහන්සේලා ඔක්කොටම කැවුම් පූජා කළා. සාරිපුත්තයන් වහන්සේටත් කැවුමක් ලැබුණා. දායකයන්ට පින් සිද්ධ වෙන්නත් කරුණාවෙන් මේ කැවුම පිළි අරගෙන සිහි නුවණින් තණ්හාව රහිත සිතින් නොයන්න සිතින් කැවුම වැළඳුවා. ඊතුරු කැවුම් ටික මේ දායක පිරිස ස්වාමින් වහන්සේ නමකට බාර දුන්නා. විහාරෙන් පිටතට වැඩපු ස්වාමින් වහන්සේලා නැවත විහාරයට වැඩියට පස්සේ පූජා කරන්න. දායක පිරිස විහාරෙන් ගියා. දැන් ඉර අවරට යන්න කිට්ටුයි, විකාලයට කිට්ටුයි. ඒ නිසා මේ කැවුම් ටික ස්වාමින් වහන්සේ නමකට කුටිය තියාගන්නත් බෑ. ඒ නිසා උන්වහන්සේ මොකද කළේ? මේ කැවුම් ටික ආයිමත් අර වැඩ හිටපු ස්වාමින් වහන්සේලාට බෙදුවා. සාරිපුත්තයන් වහන්සේට ආයිමත් කැවුමක් ලැබුණා. උන්වහන්සේ සිහි නුවණින් ඒ කැවුම වැළඳුවා. කැවුම් වළඳලා අවසන් වෙද්දිම අර සංඝ පිරිස වැඩිය විහාරයට. අර ස්වාමීන් වහන්සේ විස්තරය කිව්වා. මෙන්න මේව දායක පිරිසක් කැවුම් වගේක් දීලා ගියා. ඔබලා එන්න ප්‍රමාද වෙයි කියලා ඒ කැවුම් ටික බෙදාගෙන වැළඳුවා. එතන හිටපු කෙලෙස් සහිත ස්වාමීන් වහන්සේගේ මුවින් කියුණා බොහොම නොගැලපෙන වචනයක්. ඒ තමයි ආස දේවල් ලැබුණොත් කොහොමත් කවුරුත් ආසාවෙන් වළඳනවන්නේ කියලා කියුණා. මේක ඇහුණා සාරිපුත්තයන් වහන්සේට.
උන්වහන්සේ වැළඳුවේ පූජා කළ නිසාමයි. නමුත් උන්වහන්සේට මේ ගැන මහා සංවේගයක් ඇති වුණා. මොකද මේ පෘථග්ජන පිරිස පව් කරව ගන්න නිසා. උන්වහන්සේගේ අතහැරීම ලෝකයට පිළිබිඹු කරමින් එදා උන්වහන්සේ කැවුම් වැළඳීම ප්‍රතික්ෂේප කළා. ධර්මයේ සඳහන් වෙනවා පිරිනිවන් පාන තුරාවට සාරිපුත්තයන් වහන්සේ දයින් පස්සේ කවදාවත් කැවුමක් වළඳලා නැහැ. ඒක මහා පුදුමාකාර අතහැරීමක්. මේ අතහැරීම ගැන භාග්‍යවතුන් වහන්සේටත් ආරංචි වුණා. ස්වාමින් වහන්සේලා ගිහිල්ලා විමසා හිටියා ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේගේ අතහැරීම මහා පුදුමයිනේ. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි සාරිපුත්තයන් අතීතයේත් ඔය විදිහමයි. යමක් අතහැරියොත් අතහැරියම තමයි. එක්තරා ජීවිතයක බෙද මහත්තයෙක් හිටියා. අතීත ජීවිතයක. ඉතින් ඔන්න මේ බෙද මහත්තයා ළඟට නාගයෙක් දෂ්ට කරපු මිනිස්සෙක් කරගෙන ආවා. ඉතින් මේ බෙද මහත්තයා හරි දක්ෂ කෙනෙක්. මෙයා අහුවා මේ ලෙඩාව සුවපත් කරවන්න ඕනේ මන්ත්‍ර කියලාද? මන්ත්‍ර කියලා ණයාව ගෙන්නලා ණයාලව්වම විසාද්දලාද? නැත්නම් බෙහෙත් වලින්ද? අර මිනිස්සු කිව්වා ණයාම ගෙන්නලා විසාද්දන්න ඕන. දැන් මන්ත්‍ර කියනකොට ණය ආවා. බෙද මහත්තයා කිව්වා පුතේ මේ විස ටික ඇදපන්. ණයා කැමති නැහැ. ප්‍රතික්ෂේප කළා. බෙද මහත්තයා සැරෙන් කිව්වා ඒත් ණයා නිහඬයි. 3-4 පාරක් කිව්වා ණයා මේක පිළිගන්නේ නැහැ. බෙද මහත්තයා කිව්වා උඹ මේ විස ඇද්දේ නැත්තම් ගිනි ගොඩක් ගහලා මං ගිනි ගොඩට දානවා. හා කිව්වා. බෙද මහත්තයා ගිනි ගොඩ ගහලා කිව්වා හා හොඳයි ගිනි ගොඩට පැනපිය. හොඳයි ගිනි ගොඩට මම පනින්නම් හැබැයි විස නම් අදින්නේ නැහැ. ණයා බඩගාගෙන ගිනි ගොඩට යද්දී බෙද මහත්තයා ඉක්මනට ණයා ගත්ත අතට. අරගෙන ඔළුව අත ගාලා කිව්වා පුතේ ඔබ ණයෙක් වුණත් බොහොම ශ්‍රේෂ්ඨ ණයෙක්. ඔබ අතෑරියොත් අතෑරියමයි. මරණයේ ඉදිරියේවත් ඔබේ ප්‍රතිපත්ති ඔබ වෙනස් කරන්නේ නැහැ. ඒ නිසා මම ඔබට අබේ දාණය දෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මානිමේ වෙද මහත්තයවල උපන්නේ මම බෝධිසත්ව කාලේ. ණයා වෙලා උපන්නේ සාරිපුත්ත. ඒ කාලෙත් සාරිපුත්තයන් යමක් අතහැරියොත් අතහැරියම තමයි. ඒ නිසා පෙරම් පුරණ කාලේ බඳු නම් මේ අරහත්ත්වයට පත්වෙච්ච ජීවිතයේ තියෙන අතහැරීම ගැන කවර කතාවද? ඒ නිසා පින්වතුනි අන්නේ බඳු සංඝ පරපුරක් තමයි ඔබ සරණ ගියේ. සාරිපුත්තයන් වහන්සේ මහා ශ්‍රේෂ්ඨ උත්තමේ. ඒ නිසා සාරිපුත්තයන් වහන්සේ ගුණ එහෙමයි. ඊළඟට මේ සංඝ පරපුරේ මුල් පුරුක එනම් අඤ්ඤා කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේ. උන්වහන්සේගේ නියතමානීකම මහ පුදුමේකක්. පසු කාලීනව මහල වෙච්ච සාරිපුත්තයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ දකුණු පැත්තෙන් වාඩි වෙනවා. මුගලන් මහරහතන් වහන්සේ වම් පැත්තෙන් වාඩි වෙනවා. අඤ්ඤා කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේ පිටිපස්සෙන් වාඩි වෙනවා. දවසක් උන්වහන්සේ පිටිපස්සෙන් වාඩි වෙලා ඉන්න ගමන් මෙහෙම හිතනවා. පෘථග්ජන භික්ෂුවක් හෝ කෙලෙස් සහිත මිනිස්සෙක් හිතුවොත් මේ සංඝ පරපුරේ වැඩිමල්ම භික්ෂුව පිටිපස්සේ වැඩ ඉද්දී පස්සේ මහාන වෙච්ච දෙන්නේ ඉස්සරහා වැඩ ඉන්නවා. ඒක ගැලපෙන්නේ නැති දෙයක් වෙන්න පුළුවන්. එහෙම හිතලා භාග්‍යවතුන් වහන්සේ ගැන අපහැදුනොත් කොච්චර අලාභයක්ද? සාරිපුත්තයන් වහන්සේ ගැන මේ මුගලන් මහරහතන් වහන්සේ ගැන අපහැදුනොත් කොච්චර අලාභයක්ද? ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ ගෙන් මම අවසර අරගෙන පිරිනිවන් පාන තුරාවට මහ වනයේට වඩින්න ඕන. බුදුරජාණන් වහන්සේට වැඳලා
අවසර ඉල්ලනවා හිමාලයට වඩින්න. අන්පිරිස පව් කරගන්නවා හෝ කියන අදහසින් උන්වහන්සේ හිමාලයට වැඩම කරනවා. ලස්සන විලක් ළඟ අවුරුදු 12ක් වැඩ ඉන්නවා. උන්වහන්සේට උපස්ථාන කළේ ඇත්තු 500ක්. පිරිනිවන් පාන දවසේ භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිදින්න වන්දනා කරනවා. අහසින් ඇවිදින් භාග්‍යවතුන් වහන්සේ ළඟ වැඳිද්දී සංඝ පිරිස දැකලා නැහැ. අහනවා ස්වාමීනි මේ භික්ෂුව කවුද? භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ තමයි මේ සංඝ පරම්පරාවේ පළවෙනි භික්ෂුව. උන්වහන්සේ හිමාල වනයේ අවුරුදු 12ක් වැඩ ඉන්නේ. සංඝ පිරිස ආරාධනා කළා විහාරේ පිරිනිවන් පාන්න. නමුත් උන්වහන්සේ ප්‍රකාශ කරනවා මට අවුරුදු 12ක් උපස්ථාන කරපු ඇත්තු 500ක් මගේ දායක පිරිස හිමාල වනයේ වැඩ ඉන්නවා. ඒ නිසා මම එහෙට වඩින්න ඕනේ පිරිනිවන් පාන්න. අහසින්ම හිමාලයට වඩිනවා. පිරිනිවන් පානවා. ඒ ඇත්තු 500 එදා කුංචනාද කරනවා. ධර්මයේ සඳහන් වෙනවා ඒ කුංචනාදය බඹලෝ දක්වා පැතිරිච්ච බව. මහ පොළොව කම්පා වුණු බව. අන්න ඒ බඳු ගුණ තියෙන මහා සංඝ රත්නයක් තමයි ඔබ සරණ ගියේ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ගුණ මම පැය 2ක් දේශනා කළා තියෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණ ඔබ අහලා තියෙනවා. ඒ නිසා ඒ බඳු සංඝ පරම්පරාවක් තමයි ඔබ සරණ ගියේ. සාරිපුත්තයන් වහන්සේගේ ප්‍රඥාව බොහෝම තියුණු ප්‍රඥාවක්. කොච්චර තියුණුද කියනවා නම් මුළු දඹදිවටම වහිද්දි වැටෙන වැහි බින්දු ගණන උන්වහන්සේට සිතින් ගනින්න පුළුවන්. මුගලන් මහරහතන් වහන්සේගේ 이르දි ප්‍රාතිහාර පෑමේ හැකියාව කොච්චරද කියනවා නම් ඉරහඳ පවා ස්පර්ශ කරන්න පුළුවන්. එක්තරා අවස්ථාවක භාග්‍යවතුන් වහන්සේට වස් කාලයක දන් නොලැබෙද්දී භාග්‍යවතුන් වහන්සේ ගානවා ස්වාමීනි මම මහ පොළොව වගේ වෙනම අතක් ඉරිදියෙන් මවලා මේ සත්තු ටික ඔක්කොම මේ අතට දාලා මහ පොළොව අනිත් පැත්ත හරවලා ඒ අනිත් පැත්තේ තියෙනවා වළඳන්න පුළුවන් දෙයක් ඔබ වහන්සේට පූජා කරන්නද? ඒ බඳු හැකියාවන් තියෙන උත්තමයන්. ආනන්ද මහරහතන් වහන්සේගේ මතක ශක්තිය කොච්චරද කියනවා නම් එක දිගට කතා කරගෙන ගියත් වචන 60,000ක් උන්වහන්සේට මතක හිටිනවා. එහෙව් මහා සංඝ රත්නයක් අපි සරණ ගියේ. ඒ මහා සංඝ රත්නය අදටත් වැඩ ඉන්න නිසා ඔබට පින් කෙතක් වන්දනා කරලා දන්පැන් පූජා කරලා අපෝපස්ථාන කරලා උදව්පකාර කරලා කොච්චර පින් කරගන්න පුළුවන්ද? ඒ නිසා පින්වතුනි ඒ මහා සංඝ රත්නය ගෞරවයෙන් අසුරු කරන්න. ඒ ගෞරවය ඔබේ හදවතේ තියාගන්න. නිතරම මහා සංඝ රත්නයේ ගුණ මෙනෙහි කරන්න. යම් යම් අඩුපාඩු වර්තමානයේ සංඝ පිරිස අතින් සිද්ධ වුණත් කවදාවත් අපහදින්න එපා. ඔබ හිතන්න ඒ පිරිස තවම මේ නිවන් මගේ හැසිරෙන පිරිසයි. කෙලෙස් නිසා යම් අඩුපාඩු වෙන්න පුළුවන්. මං ඒ වෙනුවෙන් එක උපමාවක් කියන්නම්. සිරිපාදේ කියලා මං කියපු ගමන් ඔබට මතක් වෙන්න මොකද්ද? සිරිපාදේ කන්දේ මුදුනේ තියෙන භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාදය. ශ්‍රී පාදයට යන්න පාරවල් 3ක් තියෙනවා. හැටන් පැත්තෙන් යන්නත් පුළුවන්. ඉරත්නට ගිහිල්ලා යන්නත් පුළුවන්. පලාවද්දරින් යන්නත් පුළුවන්. හැබැයි සිරිපාද කිව්වහම ඔබට මතක් වෙන්නේ නල්ල තන්නියවත් පලාවද්දරවත් ඉරත්නවත් නෙවෙයි. කොහෙද මතක් වෙන්නේ? උඩ තියෙන ශ්‍රී පාදය.
ඒ වගේ මහා සංඝරත්නය කියලා කියපු ගමන් ඔබට මතක් වෙන්නේ කවුද? සාරිපුත්ත මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. කවුරු හරි කෙනෙක් වර්තමානයේ ස්වාමින් වහන්සේ නමක් අතින් වෙන පොඩි වරදක් දැකලා අපහැදුනොත් හරියට ඒක නිකන් අර සිරීපාදේ නල්ල තන්නේ තියනවා කියලා හිතනවා වගේ වැඩක්. ඒ නිසා ඔබ හොඳට මතක තියාගන්න මේ සංඝ පිරිස තවම නිවන් මගේ හැසිරෙන පිරිස. නිවන් මඟ දියුණු කරන පිරිස. නිවන අවබෝධ කරන්න මහන්සි ගන්න පිරිස. ආර්ය අෂ්ටාංග මාර්ගය තුල හික්මෙන පිරිස. ඒ නිසා කවදාවත් මහා සංඝරත්නය ගැන අපහදින්න එපා. හිතන්න ඒ කාලේ මිනිස්සු දේවදත්ත හාමුදුරුවොත් මේ ශාසනයේ වැඩ හිටියට අපහැදිලා නැහැ. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ දේවදත්තයන් වහන්සේ එච්චර වැරදි කරද්දි සිවුරු ගරවල ගෙදර යවලත් නැහැ. ගලුත් පෙරලනවා, ඊතල විලුනුත් පිදිනවා, ඇත්තුත් රාපෝල වෙනවා. උන්වහන්සේට ඕනනම් තිබ්බනේ රජ කෙනෙකුට කියලා අල්ලලා හිරේ දාන්න. එහෙමවත් නොකලෙයි මහා කරුණාව නිසා. අනිත් එක ගෙදර ගියා නම් ඊට වඩා පව් කරනවා. ඇයි දැන් සංඝ පිරිස අතර ඉඳගෙන මේවා ප්ලෑන් කරනකොට කාට හරි අහු වෙනවා එක්ක බයෙන් කරන්න ඕන. උත්සාහ දරන දේවල් ඔක්කොම ව්‍යාර්ථ වෙනවා. එහෙනම් එදා භාග්‍යවතුන් වහන්සේ දේවදත්තයන් වහන්සේවත් සිවුරු ගලවලා ගෙදර යවුවේ නැහැ. හැබැයි වර්තමානයේ ඉන්න ගිහි පිරිස ස්වාමින් වහන්සේලගේ සිවුරු ගලවන්න කොච්චර කතා වෙනවද? මේ භාග්‍යවතුන් වහන්සේ දේවදත්තයන් වහන්සේවත් ගෙදර යවුවේ නැහැ. එහෙනම් ඔබට තේරෙනවද සිවුරක් දරා වැඩ සිටීම කොච්චර ලාභයක්ද කියලා? සිවුරක් පොරවන්න කෙනෙකුට කොච්චර පිනක් තියෙන්න ඕනද කියලා? ජීවනයේ දරාගෙන ගුණධම් පුරන්න කොච්චර වාසනාවක් තියෙන්න ඕනද? ඒ නිසා මහා සංඝරත්නයේ වටිනාකම අඳුනගෙන උන්වහන්සේලගේ අඩුපාඩු දකින්නේ නැතුව හොඳම දකින්න පුරුදු වෙන්න. එහෙම අඩුපාඩුවක් දැක්කත් මහා සංඝරත්නයේ හැටියට සාරිපුත්තයන් වහන්සේලගේ ගුණ මෙනෙහි කරන්න. මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ගුණ මෙනෙහි කරන්න. කවදාවත් ඔබේ හිතේ එතකොට අපහදින්නේ නැහැ. ඒ නිසා උතුම් ස්වාමින් වහන්සේ නමකට උන්වහන්සේගේ ජන්ම දිනයට සෙත් පතන්න මේ සිදු කරපු පින්කම දායකත්ව හැටියට ඔබට කොච්චර ලාභයක්ද? උතුම් ස්වාමින් වහන්සේ නමකට සෙත් පතන්න ඔබට මේම එකතු වෙලා පින්කමක් කරන්න ලැබුණ එක කොච්චර ලාභයක්ද? ඒ නිසා උන්වහන්සේගේ 63 වන ජන්මදිනයේ නිමිති කරගෙන දායකත්වොත් උදව් කළා මහා පින්කම් මාලාවක් සිදු කළා. අද මේ පින්කම් මාලාව අවසන් කළේ ධර්ම දේශනාවකින්. දානයන් අතර උතුම්ම දානයේ හැටියට ධර්ම දානයක් ලබා දීලා. උන්වහන්සේ නිසයි අද ඔබ මේ වාඩි වෙලා බණ අහන්නේ. අපි මේ ඇවිදින් බණ කියන්නේ. එබඳු උතුම් ස්වාමින් වහන්සේ නමක් වෙනුවෙන් අපිට ඔබ වෙනුවෙන් ධර්මයේ කියන්න ලැබීමත් කොච්චර ලාභයක්ද? ඒ නිසා උන්වහන්සේට අපි යලි යලිත් සෙත් පතමු. තව চিරාත් කාලයක් වැඩ ඉඳමින් උතුම් වූ බුදුරජාණන් වහන්සේ ආරක්ෂා කරගෙන, උතුම් වූ ශ්‍රී දළදා වහන්සේ ආරක්ෂා කරගෙන, සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරගෙන ඔබට මට ධර්මයෙන් අනුශාසනා සිදු කරලා උන්වහන්සේගේ ජීවිතෙත් ගුණ වඩලා උන්වහන්සේ බලාපොරොත්තු වන උතුම් වූ බෝධියකට පත්ව නිවනින් සැනසෙන්න වාසනාව ලැබේවා කියලා අපි හදවතින්ම සෙත් ප්‍රාර්ථනා කරමු. ඉතින් අද මේ උතුම් වූ ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරුවේ රමුක්කන දැලිවල පදිංචි HB උකුවල මහත්මයා ඇතුළු පවුලේ පුණ්‍යවන්ත පිරිසයි බලාපොරොත්තු වන මූලිකම අරමුණ නම්
ඓතිහාසික ඇත්කඳ රජමහා විහාරාධිපති ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අධ්‍යාපනපති අති ගෞරවාර්හ අවසරයි ආනමඩුවේ සද්ධර්ම කීර්ති ශ්‍රී රතනපාල බුද්ධරක්කිත ධම්මදස්සාභිදාන මහා විහාර වංශික ශාමෝපාලි මහා නිකායේ අස්කිරි පාර්ශ්වයේ අනුනායක දුරන්දර නායක ස්වාමින් වහන්සේගේ 63 වන ජන්මදිනයේ නිමිති කරගෙන උන්වහන්සේට සෙත් ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම පූජනීය අනුනායක ස්වාමින් වහන්සේගේ ගුරු දේවෝත්තම අපවත් වී වදාළ අති ගෞරවහාර උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිතාභිදාන අස්කිරි පාර්ශ්වයේ මහානායක ස්වාමින් වහන්සේ ඇතුළු උඩුගම සංඝ පරපුරේ ඇත්කඳ රාජමහා විහාරයේ වැඩ සිට අපවත් වී වදාළ සියලු ස්වාමින් වහන්සේලාට පුණ්‍යානුමෝදනා සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. අනුනායක ස්වාමින් වහන්සේගේ පින්වත් දෙමව්පියන්ටත් මිය පරලොව ගිය සියලු ඥාතීන්ටත් පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. බෞද්ධ නාලිකාවේ නිර්මාතෘවර අතිපූජනීය දරණාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේටත් උතුම් වූ බුද්ධත්වයේම ලැබේවා කියන ප්‍රාර්ථනාව තියෙනවා. පින්කම සඳහා දායකත්වයේ දරන HHP උකුවෙල මහතා ඇතුළු පවුලේ සමනමින් මියගිය සියලු ඥාතීන්ටත් පින් දෙන අතරේ පින්කමට නන්නයුරින් දායක වූ සියලුම පින්වතුන් නමින් මියගිය ඥාතීන්ට පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. අති ගෞරවාර අනුනායක මාහිමිපාණන් වහන්සේට ශ්‍රීමත් බුද්ධාදී රත්නත්‍රයේ ආනුභාවයෙන් නිදුක් නිරෝගී චිරජීවනය දීර්ඝායුෂ සම්පන්නියත් ලෝ සසුනේ වැඩවසන්නට දිගාසිරි සම්පන්නියත් ප්‍රාර්ථනා කරනවා. ඇත්කඳ විහාරාධිකාරී අතිපූජනීය ශාස්ත්‍රපති පඬිත වීරපොකුණේ සුමංගල නායක ස්වාමින් වහන්සේ ඇතුළු ඇත්කඳ විහාර වාසී සියලු මහා සංඝ රත්නයටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. බෞද්ධ නාලිකාවේ වර්තමාන අධ්‍යක්ෂක දුරන්දර පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරනවා. උකුවෙල සහ සමරුකෝන් පවුලේ සියලු දෙනාටමත් මේ පින්කමට නන්නයුරින් දායක වූ සමටමත් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාව තියෙනවා. බෞද්ධ නාලිකාවේ කුරුණෑගල ශාඛාවේ සේවයේ නියුතු අපේ අසිත නාමල් පුතණුවන්ටත් බෞද්ධ නාලිකාවේ සමස්ත කාර්ය මණ්ඩලයේ සමටමත් උතුම් වූ ධර්මාවබෝධයම ලැබේවා කියන ප්‍රාර්ථනාව තියෙනවා. ඉතින් උතුම් මරමුණු ගණනාවක් මුදුන් පමුණුවාගෙනයි මේ උතුම් ධර්ම දානයේ පින්කම පැවැත්වුවේ. ඒ ප්‍රාර්ථනා කළ හැම ප්‍රාර්ථනාවක්ම අරමුණක්ම ඒ අයුරින්ම සඵල වේවා කියලා කවුරු සාදු කියනවා. අවසාන වශයෙන් සියලු දෙවියන්ටත් මිය පරලොවගේ ඥාතීන්ටත් මහා සංඝ රත්නයටත් මේ උතුම් පින නිවන් පිණිසම වේවා කියලා සාදු කියමු. ගරු කටයුතු නායක ස්වාමින් වහන්සේලා දායකත්වයේ දක්වූ පිරිස මේ විහාරස්ථානයට සම්බන්ධ සියලුම දායක පින්වතුන් ඒ වගේම මා හැදූ වැඩූ මාගේ ආදරණීය දෙමව්පියන්ටත් සහෝදර සහෝදරියන්ටත් මාගේ ගුරු දේවෝත්තම අතිපූජනීය නායක ස්වාමින් වහන්සේලාටත් මාහට සිව්පසෙන් උපස්ථාන කරන සියලුම දායක පින්වතුන්ටත් ලක්වාසී ලෝවාසී සියලුම සත්වයන්ටත් මේ සියලු පුණ්‍ය ධර්මයන් එකසේ අනුමෝදන් වීමෙන් තුනුරුවන් සතු සූවිසි අනන්ත ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය දිගාසිරි සම්පත්තිය චිරජීවනයේ ලැබේවා. ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම කෙනාගේම ජීවිත තුල තම තවත් ශ්‍රද්ධා ගුණේ වැඩෙත්වා, සීල ගුණේ වැඩෙත්වා, සමාධිය වැඩෙත්වා, ප්‍රඥාව වැඩෙත්වා, සම්මා දිට්ඨිය වැඩෙත්වා, කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබේවා, කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාවට භාජනය වෙත්වා. අවසන සෑම දිනාටම කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛසහගත ප්‍රතිපදාවෙන්ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ ඉපදෙන මරණ දුක්ඛිත සසර දුකින් එතර වෙන්න වාසනාව ලැබේවා ලැබේවා කියලා සාදු කියනවා.
ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හැම දිනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සුවපත් වේවා නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා හැම දිනාටම වහා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, පුරා හෝරාවකට ආසන්න කාලයක් ඔබටත් මටත් ධර්මයෙන් අනුශාසනා කළ රුවන්වැල්ල වහරක දම්සක් විහාරයේ ප්‍රධාන අනුශාසක පූජනීය ගම්පහ මහානාම පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයත් උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසත් අප විසින් රැස් කර ගන්නට යෙදුණු සියලු කුසල් උන්වහන්සේට සාදුනාද පවත්වා අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. පින්වත්නි, ඒත් සමගින් බෞද්ධ නාලිකාවේ කුරුණෑගල මධ්‍යස්ථානය මගින් මේ පින්බර වස්සාන කාලයේදී ඔබ වෙතගෙන මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් නිමාවට පත්වනවා. ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ ගෞතම බුදුසසුනේදීම ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. තෙරුවන් සරණයි.